ඒ නිසා මගේ ලක්ෂ 5 ආදායම මම පෙන්නුවම ලක්ෂ 5ක් ඒ ආදායමෙන් අයින් කරනවා. ඒ වුණත් ඒ මගේ ආදායමනේ. ඒතර මුළු ආදායම ඇහුවම මේ නිදහස් කරපු මුදල එකතු කරන්න ඕන අනිවාර්යයෙන්. එතකොට මෙහෙමම ලියාගෙන නැත්තම් අමතක වෙනව වැඩි. ගෙවන බදු මුදල 42000යි බදු ප්‍රතිශතය 112යි 112ක් අය කරාම තමයි 42000 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මං හොයාගන්න ඕන බදු ගෙවන බදු මුදල. මුළු බදු මුදල නෙවි බදු ගෙවන බදු මුදල. මේ වචනේ හරිය වැදගත් ගන්න මේ පාඩමේ. බදු ගෙවන බදු මුදල 42000 කියන්නේ 112ක් ගත්තම එහෙනම් මුදල හොයාගන්න මුළු මුදල හොයාගන්න බදු ගෙව මුළු මුදල හොයාගන්න 42000 12න් බෙදා 100න් ගුණ කරනවා. එතකොට එනවා 350000යි. එහෙනම් මගේ මුළු ආදායම 5 ලක්ෂයට 350000 එකතු කරාම මම රුපියල් 8,50,000ක් රජයට ආදායම පෙන්නලා තියෙනවා. ඒ අනුව තමයි ආදායමෙන් ලක්ෂ 5 අයින් කළා 3,50,000න් 112ක් බැලුවම තමයි මේ 42000 ඇවිල්ලා තියෙන්නේ. right. තාම හොඳ ගැටලුවක් මතක තියාගෙන යන්න. ඊළඟ right. හතරවෙනි ගාන බලන්නේ ඒකේ ඒ ආදායම් බදු වල ගාන දෙන්න පුළුවන් ආකාර තමයි ඔය කතා කරේ. ඒතකොට තව මේ ගාන දෙන්න පුළුවන් ඉස්සෙල් එක ආකාරයක් කතා කරා දැන් තවත් ආකාරයක් තියෙනවා. දැන් ඊළඟ ගාන බලන්න අවසාන ගාන 4. ඒ බදු වර්ගවල ආදායම් බදු වල තියෙන අවසාන ගැටලුව. බදු වර්ග ටික කතා කරන් ගියාම අච්චුපතේ ගණන් තව හදාන්න පුළුවන්. ඒ අමතරව අපි බ්‍රහස්පතින්ද කරන පන්තියේ මේ බදු වර්ග වලින් ගණන් දානවා. නිබන්ධ ආපු ටියුට් වල තියෙනවා. විභාගෙට ආපු ඒවා සාකච්ඡා කරනකොට තව ටිකක් අඩුපාඩු හදාගන්න පුළුවන්. දැනට මේ බදු වර්ග ගැන පොඩ්ඩක් කතා කරගෙන යමු පාඩම අවසන් කරගන්න. right 4. හොඳ ගැටලුවක්. රුපියල් 5 ලක්ෂයක් බද්දෙන් නිදහස්ය. ඉස්සල්ලාම දීලා තියෙනවා ආදායමෙන් 5 ලක්ෂයක් බද්දෙන් නිදහස්ය. ඊළඟ රුපියල් ලක්ෂයට 10%ක්ද 1.5නේ. ඊළඟ රුපියල් ලක්ෂයට 10%ක් ඉතිරි මුදල සඳහා 15%ක් ආදී වශයෙන් බදු අය කරන අවස්ථාවක ගෙවීමට සිදු වූ බදු මුදල රුපියල් 25000ක් නම් ඔහුගේ වාර්ෂික ආදායම සොයන්න. හොඳ ලස්සන ගැටලුවක්. ඉස්සෙල්ල නම් මම ඔයාලට කිව්වා ලේසි 112ක් කියන 40000 බද්ද එහෙම දීලා තිබුණා. ඒ නිසා වැඩේ ලේසි වුණා. දැන් ප්‍රතිශත දෙකක් දීලා. ඔන්න විභාගයට තව අහන්න පුළුවන් අවස්ථාව. මෙතන කෙලින්ම එක ප්‍රතිශතය දීලා බද්ද දීලා ආදායම අහන්න පුළුවන්. එතකොට දැන් ලේසි වුණා වැඩි. මෙතන ඊළඟ ගානේ දීලා තියෙනවා විභාගයට එන්න පුළුවන් අවසාන අවස්ථාවක් තමයි ඔය ඊට වඩා එහාට එන්නේ ප්‍රතිශත දෙකක් සම්බන්ධ කරලා. පළමු රුපියල් ලක්ෂයට 10%ක්ද ඉතිරි මුදලට 15%ක්ද ආදී වශයෙන් බදු අය කරලා තියෙනවා. එහෙම බදු අය කරපු අවස්ථාවක ආදායම් බදු මුදල වශයෙන් ඔහුගෙන් රුපියල් 25000ක් අය කරගෙන තියෙනවා. එතකොට අපෙන් අහනවා දැන් ඔහුට ගෙවන්නට සිදුවන මුළු වාර්ෂික ඔහුගේ මුළු වාර්ෂික ආදායම අහන්න. ඉස්සරලාම අර වගේමයි පළවෙනි පියවර කිසිම ගැටලුවක් නැහැ. මේක ලියන්න ඕන නැත්නම් අමතක වෙනවා. ලක්ෂ 5 ළමයි අපි පේපර් බලනකොට අපි දැක්කා ලක්ෂ 5 ළමයින්ට අමතකයි. ආදායමට ලක්ෂ 5 එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම මේක ලියවනවා. නිදහස් කරන බදු මුදල ලියන්නේ ඉස්සෙල්ලාම. නිදහස් කරන බදු මුදල. නිදහස් කරන බදු මුදල. නිදහස් කරන බදු මුදල. ඒක ලියන්නේ ඉස්සෙල්ලාම. ඒක නැත්තම් අමතක කරනවා. නිදහස් කරාට ඒක මගේ ආදායමක්. හොඳට ඔළුවේ තියාගන්න. මම පෙන්නපු ආදායමක්.
ඒක මගේ මුළු ආදායමට එකතු වෙන්න ඕන අනිවාර්යයෙන්. ඔන්න පළවෙනි පියවර නිදහස් කරන බදු මුදල ලක්ෂ 5යි. දෙවෙනි පියවර දෙවෙනියට අපි දැන් බලන්නේ මේකේ ප්‍රතිශත දෙකක් දීපු නිසා ඊළඟ රුපියල් ලක්ෂෙට 10%ක බද්දක් අරන්. දැන් ලියනවා මෙතන පළමු රුපියල් ඒ කියන්නේ ඊළඟ රුපියල් ලක්ෂය. ඒ කියන්නේ පළමු ලක්ෂය කියලා අපි හිතන්නේ. පළමු රුපියල් ලක්ෂයට ගෙවන බද්ද. අපි පළමු කියලා වචනේ දැම්මා. පළමු රුපියල් ලක්ෂයට ගෙවන බද්ද. බින්දු හරියට ලියන්න බින්දු 5ක්. බදු මුදල ගෙවන බද්ද කියලා ලියන්න. ගෙවන බද්ද. පළමු රුපියල් ලක්ෂයට දැන් මේකේ බදු අය කරලා තියෙන්නේ ප්‍රතිශත දෙකකට කොටස් දෙකකට. පළමු රුපියල් ලක්ෂයට අය කරපු බද්ද හොයාගන්න හරි ලේසි. ලක්ෂෙන් 100ට 10ක් බලන්න. ලක්ෂෙන් 100ට 10ක්. හැමෝම හොයාගන්න ලක්ෂෙන් 100ට 10ක්. බින්දු දෙකට බින්දු දෙක කැපෙනවා. 10 10ක්. රුපියල් 10000යි. පළමු ලක්ෂයට ගෙවනෝ රුපියල් 10000ක බද්දා. හරි. ඔන්න දැන් වැඩේ පොඩ්ඩක් ලියාගත්තා. ගැටේ ලියාගෙන යන්නේ දැන්. ඊළඟට දීපු අවස්ථාව තමයි ඊළඟ ඉතිරි මුදලට 115ක් ගන්නවා. ඉතිරි මුදල අපි දන්නේ නැහැ නේ. ඒකනේ හොයන්න යන්නේ මේ. ඉතිරි මුදල හොයාගන්න 115ක් බදු අය කරනවා. ප්‍රතිශතය අපි දන්නවා. හැබැයි ඉතිරි මුදලට ගෙවූ බද්ද හොයාගන්න පුළුවන්. දැන් හොයන්න ඊළඟ පියවර ඉතිරි මුදලට ගෙවන බද්ද. ඉතිරි මුදලට ගෙවූ ආදායම් බද්ද හොයාගන්න පුළුවන් මට. හොයාගන්න පුළුවන් වෙන chance එක තියෙන්නේ මුළු බද්ද දීලා. මුළු බදු මුදල දීලා 25000යි. ඒකෙන් අඩු කරන්න පළමු ලක්ෂයට ගෙවූ බද්ද 10000 අඩු කරගන්න. ඉතිරි මුදලට ගෙවන බද්ද හොයාගන්න පුළුවන් රුපියල් 15000යි. ඔන්න වැඩේ ලියාගත්තා. දැන් අන්න අර දෙවෙනි ඊළඟ අර අපි උඩින් කරපු ගානට වගේ දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ 15000ක් පුතේ අය කරේ 115ක් බදු ප්‍රතිශතය ගත්තම. අන්න දැන් දීලා තියෙනවා ඉතිරි මුදල හොයාගත්ත. ඉතිරි මුදලට ගෙවූ බද්ද හොයාගත්තා. ඉතිරි මුදලට ගෙවන ප්‍රතිශතය දන්නෝ. ඉතිරි මුදලට ගෙවන ප්‍රතිශතය. ඉතිරි මුදලට ගෙවූ ප්‍රතිශතය. ඉතිරි මුදලට ගෙවූ ප්‍රතිශතය 100ට 15යි. ඔන්න දැන් වැඩේ ලියාගත්තා. දැන් අපිට ඉතිරි මුදල හොයාගත්තොත් මුළු ආදායම හොයන්න පුළුවන්. බද්දෙන් නිදහස් කරේ ලක්ෂ 5යි. පළමු ලක්ෂයට 100ට 10යි. එතනම ලක්ෂ 6ක් ආදායම පෙන්නලා තියෙනවා. ඉතිරි මුදල මං හොයාගත්තොත් ඉතිරි ආදායම මේ දෙන්නට ඉතිරි ආදායම එකතු කරලා මුළු ආදායම හොයාගන්න පුළුවන්. ඒක හොයාගන්න හරි chance එක දීලා තියෙනවා. ඉතිරි මුදලට අය කර ප්‍රතිශතය දන්නෝ 115යි. ඒ 115ක් අය කරාම අය කර බදු මුදල දන්නෝ රුපියල් 15000යි. එහෙනම් 15000 15න් බෙදා 100ෙන් ගුණ කරාම එනෝ ඉතිරි මුදල. අන්න දැන් හොයනෝ ඉතිරි මුදල. 15000 ප්‍රතිශතය හා නියමාගේ දීලා පොඩි පන්ති වල කතා කරා 8ේදී ප්‍රතිශතය හා නියමාගේ දන්නා විට මුළු ප්‍රමාණය සොයාගන්න පුළුවන් ලේසියෙන්ම 15000 කියන්නේ 115ක් ගත්තා. නම් 15000 15න් බෙදා 100ගෙන් ගුණ කරා. අන්න එතකොට ඉතිරි මුදල ලැබෙනවා. බින්දු දෙකට 15 වෙන්නේ 15ට 15 1යි 15000ට 15 ඒවා 1000යි. 10 ඒව 100ක්. 15ට 15 1යි 15000ට 15 1000යි 10 ඒව 100ක්. 100 බින්දු දෙකකට දාගන්න. 10 බින්දු 3කට දාගන්න. එක් වරක් එක එකයි. එහෙනම් ඉතිරි මුදලත් අපි සොයාගත්තා.
රුපියල් ලක්ෂයයි. ඉතිරි මුදලත් හොයාගත්ත අවසාන වශයෙන් ඉතිරි මුදලත් ලක්ෂයයි. ඒ කියන්නේ දෙවන වර පළමු රුපියල් ලක්ෂයට නෙමෙයි. එහෙනම් දෙවන ඉතිරිලා තියෙන්නේ දෙවන වරත් රුපියල් ලක්ෂයයි. ඒකෙන් 15ක් ගත්තම තමයි මේ 15000 බදු අය කරගෙන තියෙන්නේ. ඔන්න දැන් වැඩේ හරි. එහෙනම් දැන් නිදහස් කරන බදු මුදල දන්නෝ 5 ලක්ෂ 5යි. පළමු රුපියල් ලක්ෂයට අය කර මුදල දන්නෝ ලක්ෂයයි. ඊළඟට ඉතිරි මුදල හොයාගත්ත ලක්ෂයයි. මේ තුන් දෙනාගේ එකතුවට අපි කියනවා ඔහුගේ මුළු වාර්ෂික ආදායම. දැන් ඊළඟ අවසාන පියවර වාර්ෂික ආදායම. ඔහුගේ වාර්ෂික ආදායම සොයන්න. ඔහුගේ වාර්ෂික ආදායම. ඔහුගේ වාර්ෂික ආදායම වාර්ෂික ආදායම ඉස්සල්ලාම ලක්ෂ 5 බද්දෙන් නිදහස් කර මුදල මගේ ආදායම. පළමු ලක්ෂය. ඊළඟට ඉතිරි මුදල ඒත් ලක්ෂයයි. මේ තුන් දෙනා එකතු කරන්න. මේ කවුද? නිදහස් මුදල. බද්දෙන් නිදහස් කර මුදල. මේ කවුද? පළමු ලක්ෂය. පළමු බදු අය කිරීම. පළමු බදු. මේ කවුද? දෙවන බදු මුදල. ගෙවන බදු මුදල. එතකොට දෙවන වර ගෙවලා තියෙන්නේ ලක්ෂයකට. පළමු වරත් ගෙව්වේ ලක්ෂයකට. එතකොට පළමු වර ගෙවූ බදු මුදල. බදු ගෙවන බදු මුදල. හොඳට ලියාගන්න. බද්දෙන් නිදහස් කර මුදල. මේක ඕන වෙනවා පේපර් සාකච්ඡා කරන්න යනව නිසා හොඳටම ලියාගන්න. මේ බද්දෙන් නිදහස් කර මුදල. පැහැදිලිව ලියාගන්න. මේ පළමු එක කියලා දාලා පළමු බදු ගෙවන බදු මුදල. මේ කවුද මේ ලක්ෂේ? දෙවන බදු ගෙවන බදු මුදල. පැහැදිලිව ලියාගන්න. නිකම් බදු මුදල කියලා දැම්මම හිතාවේ බද්දේ කියලා. මේ තියෙන්නේ 5 ලක්ෂය බද්දෙන් නිදහස් කර මුදල. මේ තියෙන්නේ පළමු බදු ගෙවූ බදු මුදල. මේ ලක්ෂේ කවුද? දෙවන බදු ගෙවූ බදු මුදල. ඔය තුන් දෙනා එකතු කරා. අන්න ඒ එකතු කරනවට අපි කියන්නේ ඔහුගේ වාර්ෂික ආදායම. අන්න වාර්ෂික ආදායම ලක්ෂ 7යි. මේක ආපු අය හරියට හරි. එතකොට අපිට පේනවා ආදායම් බදු ගාන දෙන්න පුළුවන් ක්‍රම ටිකක් තමයි මේ කතා කරේ. බොහෝ දුරට මේ ආදායම් බදු ගාන ඕගලන්ට හම්බ වෙන්නේ මේ අවසාන වශයෙන් කරපු අවස්ථාව. මෙතනින් තමයි පේපර් වල මම ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ බොහෝ දුරට මෙන්න මේ අවසාන අවස්ථාවෙන් පුතේ දෙනවමයි. ඒ නිසා ගණිතයේ කෙටි ප්‍රශ්න පත්‍රයට ආවොත් අර අපි මුලින් කතා කර පළමු අවස්ථාවලින් වගේ දෙන්නේ. ගණිතයේ B පැත්තේ පළවෙනි ගානේ කොටස් 5ක් සම්බන්ධ කරන නිසා කොටස් 4ක් හෝ 5ක් දෙනව අනිවාර්යයෙන්. ඒ නිසා අනිවාර්යෙන් ඕගොල්ලන්ට 10 11 ළමයින්ට ලැබෙන්නේ මේ ආදායම් බදු වලින් ගාන මෙන්න මේ බොහෝ දුරට අපි මේ අවසාන වශයෙන් කතා කරපු අවස්ථා. අච්චු පොතේ තියෙන එවැනි ගැටලු ඒව කරන්න අනිවාර්යෙන් කරන්න ඒව කියන්න ඕනේ අච්චු පොතේ ගැටලු ටික. right. බ්‍රහස්පතින්ද පන්තියේදී තමයි දැන් මේ වයින් ආපු විභාග ප්‍රශ්න සාකච්ඡා කරේ. බ්‍රහස්පතින්ද පන්තියෙත් ඉතා වැදගත්. තාම වැදගත්. දැන් විභාග පේපර් එකේට එන විදියට තමයි අන්න බ්‍රහස්පතින්ද කතා කරන්නේ. නිබන්ධන ඇස. දැන් මේ තියරිනේ කරේ මුලින් ඉඳන්ම පියවරවල් ලියලා සාකච්ඡා කරා. මේ බ්‍රහස්පතින්ද පන්තියේ 10 වසර ළමයිත් ඉන්න නිසා 11 වසර ළමයි මේ පාඩම් ගිය අවුරුද්ද හරියට කෙරෙන්නේ නැතුව ඇති. නිසා හරි වැදගත්. right. අපි ඊළඟට යනවා 6 වෙනි ගානට. දැන් කියවලා යමු ඉස්සරහට බලන්න මොකද්ද කියලා. 6 වෙනි ගාන කියවලා බලන්න මොකද්ද බදු වර්ගය කියලා. ආදායම් බදු වලින් පස්සේ පුතේ ඇවිල්ලා තියෙන්නේ තීරු බදු. ලියන්න මාතෘකාව. තීරු බදු. තීරු බදු.
තීරු බද්ද. තීරු බද්ද කියනකොටම ළමයි දන්නවා ඉතින් මේ. තීරු බදු. තීරු බදු. ඔව්. තීරු බදු නම් ඉතින් අපෙන් ගන්නෙ නැහැ. අපි ඉතින් මොකෝ භාණ්ඩ ආනයනය කරනවයි. භාණ්ඩ අපනයනය කරනවයි. අපි රට ඉඳලා එනවයි. එහෙම නෑනේ ඉතින්. අපි මේ ගෙදරට වෙලා ඉන්නේ. ඒ නිසා අපෙන් තීරු බද්දක් එහෙම අය කරන්නේ නැහැ. අපි හදිසියෙන් වාහනයක් මොනවා හරි රටින් ගෙන්නන්න වුණොත් ඔන්න අපිටත් තීරු බදු ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් අපිට ඩියුටි ෆ්‍රී එකෙන් ඒ කියන්නේ භාණ්ඩ ගන්න ගියොත් එහෙම අපිට ඩියුටි ෆ්‍රී කියන්නේ නිදහස් කරලා දෙන්නේ නැහැ. පෙම් බදු ගන්නවා. නිසා භාණ්ඩ මේ තීරු බදු කියලා කතා කරන්නේ භාණ්ඩ ආනයනයේදී හා අපනයනයේදී රජය විසින් බද්දක් ගන්නෝ එහි වටිනාකමින් කොටසක් රජයට ගෙවන්න වෙනවා. ඒ කොටස තමයි රජය මේ බදු කියලා ගන්න. භාණ්ඩ ආනයනයේදී හා අපනයනයේදී එහි වටිනාකමින් කොටසක් රජයට බදු ලෙස ගන්නවා. මේ බද්ද නම් කරනෝ තීරු බදු කියලා. පොඩ්ඩක් ලියා ගන්න. මාතෘකාව ලියන්න තීරු බද්ද කියලා ලියලා ඩිංගල් ලියා ගන්න. සමහර භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී එහි වටිනාකමින් කියන යටින් ඉරක් ඇඳ ගන්න රතු පෑනේ. එහි වටිනාකමින් එතන තමයි තැන. එහි වටිනාකමින් කොටසක් රජයට බදු ලෙස ගෙවිය යුතුය. කොටසක් රජයට බදු ලෙස ගෙවිය යුතුය. රජයට බදු ලෙස ගෙවිය යුතුය. එසේ අය කෙරෙන බදු මුදල් රතු පෑනින් තීරු බදු ලෙස හැඳින්වේ. තීරු බදු ලෙස හැඳින්වේ. තීරු බදු ලෙස හැඳින්වේ. ඔව්. එතකොට තීරු බදු සඳහා chance දෙන අයත් ඉන්නවා ලංකාවේ. විශේෂයෙන් විදේශ රටක සේවය කර පැමිණෙන අයගෙන් ඩියුටි ෆ්‍රී. ඔයගොල්ලන්ට භාණ්ඩ ගන්න පුළුවන් එනකොට ලංකාවට ආවට පස්සේ ගෙදර ඉන්න ඉස්සෙල්ලේට ඩියුටි ෆ්‍රී කරන මේ අවස්ථ තියෙන මේ පාස්පෝර්ට් එකට උන්ට සමහර භාණ්ඩවලට ඩියුටි නැතුව සාමාන්‍ය මිලට අඩු මිලකට ගන්න පුළුවන්. එහෙම chance දීලා තියෙනවා රජයට විදේශ රටකට ගිහිලා මුදල් උපයවම රජයට ඒකේ වාසියක් තියෙනවා. ඒ නිසා ඒ වාසියේ කොටසක් මේ හම්බ කරලා දෙන මිනිස්සෙට දෙනවා. ඒකේ සමහර භාණ්ඩ සඳහා ඩියුටි ෆ්‍රී එකෙන් බඩු නිදහස් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තව ඉන්නවා රජයේ විශේෂ අය. විශේෂයෙන්ම රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු සහන දෙන්නේ. වාහනයක් එහෙම ගෙන්නන්න ගියාම ඒගොල්ලන්ට 100%ම නිදහස් කරනවා. බද්ද 100%ම නිදහස්. සමහර අයට. ඒ වගේම රජයේ විශේෂයෙන් උසස් නිලධාරීන්ට අපේ දොස්තර මහත්වරුන්ට එහෙම ඩියුටි ෆ්‍රී සමහර අයට ඩියුටි ෆ්‍රී කොටසෙන් භාගයක් නිදහස් කරනවා. බද්ද 160ක් ගන්න ඕන නම් ඔහුන්ට බද්ද ඒකෙන් භාගයක් අඩු කරලා ඉතිරි භාගයට බදු ගෙවල වාහනයක් හෝ භාණ්ඩ ගෙන්න ගන්න පුළුවන්. නිසා රජයේ විශේෂ අයට මේ තීරු බදු නිදහස් කරන අවස්ථා හෝ අඩක් නිදහස් කරන අවස්ථා හෝ 100%ම නිදහස් කරන අය
ඉන්න. තේ ගණේට අපි වැටෙන්නේ නැහැ. හරිනම් අපිට පෑදෙන්න දෙයියනේ. උරුරුන්ට පෑදෙන්න ඈ පුටුරත් කරන අයටද දෙන්න ඕනේ මේ මහන්සි වෙලා කෑ ගහලා උගුර කැඩනකන් කෑ ගහලා හිටගෙන ඉඳලා ඉන්න අයටද මේ chance එක දෙන්න ඕනේ. උදේට වරුසාවේ තෙමිදෙවි බයිසිකලෙන් යන අයටද වාහනය දෙන්න ඕනේ. ඈ ඔව් ඒකත් හැඩ ගැහිච්ච හැටි. මොකද්ද කරන්නේ? ඒ නිසා තමයි දෙමාපිය මහන්සි වෙන්නේ හොඳට උගන්වලා හොඳ රැකියාවක් කරා. විශේෂයෙන් රජයේ උසස් නිලධාරීන්ට ඔය ඩියුටි ෆ්‍රී හැමෝට වාහන තියෙන එකනේ ඒගොල්ලන්. බද්දෙන් නිදහස් කරනවා. අඩක් හෝ 100ට ගාණක් බොහෝ දුරට සහන දෙනවා. ඒ chance එක තියෙන නිසා හැමෝටම වාහන ගෙන්න ගන්න පහසුයි. අපි ගෙන්නන්න ගියොත් ඉතින් ලක්ෂ 50 වාහනේ ලක්ෂ 250ක්වත් ගෙවන්න. ඒකට ඩියුටි හිතාගන්න හැකිනේ 100ට 160ක් ගහන. රුපියල් 100ක් ෂර්ට් එකක් ගත්තනම් රුපියල් 100ක් වටින එකක් රජයට ගෙවන්න ඕන මේ 100 පිටරටින් මං ගෙන්නන්න දැන් පුළුවන් නේ ඔය ඉන්ටර්නෙට් වල බලලා ගෙන්නන්න පිටරටින් වාහන මේ බාණ්ඩ අපි හිතමු රුපියල් 100ක් වටින ෂර්ට් එකක් ඒ රටේ අපේ රටට අපේ අතට එනකොට ඩියුටියම 160ක් ගන්න. එතකොට 260ක් වෙලා. ඉතින් කොහොම මේ ෂර්ට් එකක් අඳි? එතකොට එතනින් 160යි ඊළඟට කූරියකට ගෙවන ගාන ගෙවුවම මෙහෙන් ෂර්ට් 5ක් විතර ගන්න පුළුවන්. හරි. ඒ නිසා අපි ගෙන්නන්න ගියොත් අමාරුයි. වාහනයක් ගෙන්නන්න ගියොත් ලක්ෂ 50යි වාහනේ වටිනාකම අපේ අතට එනකොට ලක්ෂ 200කට වැඩිපුර ප්‍රමාණයක් අපිට වියදම් වෙනවා. ඒ කියන්නේ නැව් ගාස්තු තීරු බදු ගාස්තු මෙහි ගොඩ බෑමේ ගාස්තු නොයික ඊට වඩා තා විශේෂ වැට් බදු වර්ගයක් එකතු වෙනවා. තව ටිකක් ඉස්සරහට ගියාම කතා කරනවා. වැට් කියලා තා බද්දක් එකතු වෙනවා. තා පොඩ්ඩක් ඉස්සරහට යමු ඒක කතා කරා. රයිට්. දැන් ඔය මම මේ පොඩි කතා කරේ තීරු බදු ගැන පොඩි අදහසක් ඔළුවට දුන්නා. රයිට්. දැන් බලමු ගාන. 6 වෙනි ගාන පොඩ්ඩක් බලන්න. තා පහසුයි. රුපියල් 34000ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් අය කරන ලද තීරු බදු ප්‍රතිශතයේ 30ක් නම් ගෙවිය යුතු බදු මුදල සහ බදු ගෙවීමෙන් පසු රූපවාහිනී යන්ත්‍රේ මිල සොයන්න. නිතා පහසු ප්‍රශ්නයක්. ඔව්. ඉස්සරලාම දැන් මොකක්ද අපි ලියන්නේ? ඔව්. ඉස්සරලාම මොකක්ද ලියන්නේ? රූපවාහිනී යන්ත්‍රේ වටිනාකම. ඔන්න වටිනාකම තමයි ඉස්සෙල්ලා ලියන්නේ. රූපවාහිනියේ වටිනාකම. රූපවාහිනියේ වටිනාකම. රූපවාහිනියේ වටිනාකම රුපියල් 36000යි. රූපවාහිනියේ වටිනාකම 34000යි. අය කරන තීරු බදු ප්‍රතිශතය 100%යි. 100%යි. ඊළඟට හොයාගන්න ඕන ගෙවිය යුතු බදු මුදල. දැන් හොයන්න ගෙවන්න ඕන බදු මුදල. බදු මුදල 34000න් 130ක් බලන්න. 100%. ප්‍රතිශතයක් නෙමෙයි. මොන බලන්න මේ ලියන හැම එකේම හරිය 100 වෙලා. ඒ නිසානේ ප්‍රතිශතයක්. බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා. එතකොට බිංදුව 30 බිංදුව අගට දාගන්න. 340 බිංදුව අගට දාගන්න. තුන් අර චක්‍රය දාන්න ඕනේ හැමෝම. 3 අරක් 4 12න් 2 එකක් ඉතිරි. 3 අරක් 3 9යි 1යි 10යි. මේ හොයාගත්ත අය කරන තීරු බදු මුදල අපෙන් අහන්නේ ප්‍රශ්නය ගෙවිය යුතු බදු මුදල සහ ඔන්න බදු මුදල 10200යි. 10200යි බදු මුදල ගෙවීමෙන් පසු රූපවාහිනී යන්ත්‍රයේ මිල. බදු ගෙව් පසු මිල ඊට පස්සේ ලියන්න. බදු ගෙව් පසු මිල
බදු ගෙව්වට පස්සේ මිල 34000යි වටිනාකම ගෙවන බද්ද 10200යි දැන් එනවා බදු ගෙව්වට පස්සේ අපේ වටිනාකම 0.02.02.02 දෙකයි බිංදුවයි එකතු කරාම 2යි. මෙහෙම හොඳට පුරුදු වෙන්න එකතු කරන්න. 2.02යි 0.4යි එකතු කරාම 4යි 1.3යි එකතු කරාම 4යි. එහෙම බැරි නම් පැත්තක ලියලා එකතු කරගන්න. 34200ක් එකතු කරාම 44200. ඔන්න අපි 34000ට ඕඩර් කරපුවා. රූපවාහිනී යන්ත්‍රය අපේ මිල අපේ ගෙදරට ගෙන්න ගන්නට ඉස්සෙල්ලා ඩියුටි ෆ්‍රී එකෙන් බද්ද අය කරාට පස්සේ එතනම 44200ක් වෙනවා. right. ඔන්න පළවෙනි කොටස. දෙවෙනි කොටස. දෙවෙනි කොටස. මෝටර් රථ ආනයනය කරන පුද්ගලයෙකු ගෙන්වන ලද මෝටර් රථයේ බදු ගෙවීමට පෙර වටිනාකම. මෝටර් රථ ආනයනය කරන පුද්ගලයෙකු ගෙන්වන ලද මෝටර් රථයක බදු ගෙවීමට පෙර වටිනාකම. ඔන්න බදු ගෙවන්නට පෙර තීරු බද්ද ගෙවන්නට පෙර වටිනාකම රුපියල් කී 4,50,000ක්. 4,50,000ක්. අය කරන ලද බදු ප්‍රතිශතය 70%ක්. බදු ගෙවීමෙන් පසු එහි වටිනාකම සොයන්න. බදු ගෙව්වට පස්සේ වටිනාකම හොයන්නලු. මෙන්න මේ මගේ මුදල අහන්න. බදු ගෙව්වට පස්සේ එහි වටිනාකම අහන්න. ඉස්සෙල්ලාම අර වගේම තමයි. මොකද ලියන්නේ? මෙතන ලියන්න මෝටර් රථයේ වටිනාකම. අර විදිහටම ලියන්න. මෝටර් රථයේ වටිනා රූපවාහිනිය වෙනුවට මෝටර් රථය. මෝටර් රථයේ වටිනාකම. මෝටර් රථයේ වටිනාකම. මෝටර් රථයේ වටිනාකම. මෝටර් රථයේ වටිනාකම රුපියල් 4,50,000යි. බිංදු හරියට ලියන්න. ඊළඟට අය කරන බදු ප්‍රතිශතය 70%. බදු ගෙවීමෙන් පසු එහි වටිනාකම. ඉස්සෙල්ලා හොයාගන්න බදු මුදල. ගෙවන බදු මුදල හොයාගන්න. 4,50,000න් 70%. මේ බිංදු දෙකට මේ බිංදුවේ කපලයක්. 70 බිංදුව අගට දාගන්න. 4,500 බිංදු දෙකත් අගට දාගන්න. 4ක් දාන්න ඕනේ හැමෝම. 4ක් 35න් 5 3ක් ඉතිරි 4ක් 4 28යි 3යි 31යි. හිතෙන් බැරි නම් පැත්තක ලියලා ගුණ කරගන්න. බොරු ලියලා අහුවෙන්න එපා. බද්ද රූපාමේ මෝටර රථයේ වටිනාකම 4,50,000යි. රජයට බද්ද විතරක් ගන්නවා 3,15,000. 4,50,000යි මෝටර රථයේ වටිනාකම. රජයට බදු මුදල විතරක් ගන්නවා 3,50,000. ඉතින් කොහොම මේ වාහනයක් ගෙන්න? ඔය 4,50,000. බදු ගෙවූ පසු මිල සොයන්න. බදු ගෙවූ පසු මිල. බදු ගෙව්වට පසු මිලනේ අහන්නේ. බදු ගෙවීම පසු එහි වටිනාකම. බදු ගෙවූ පසු මිල 4,50,000ට මෙහෙම දිගට බැරි නම් මේ විදිහට එකතු කරන්න. Tamanට පහසු ක්‍රම භාවිතා කරන්න. 4,50,000ට 3,15,000 එකතු කරන්න. බදු ගෙව්වට පස්සේ මිල රුපියල් 7,65,000යි. 7,65,000.
7,65,000. කොහොම පහසුයි තීරු බදු. ඊළඟට තුන්වෙනි කොටස. විදුලි උපකරණය ගෙන්වීමේදී අය කරන ලද බදු ප්‍රතිශතය 30%කි. විදුලි උපකරණය ගෙන්වීමේදී අය කරන ලද බදු ප්‍රතිශතය 30%කි. බදු ගෙවීමෙන් පසු එහි වටිනාකම රුපියල් 10,400කි. බදු ගෙවීමට පෙර එහි වටිනාකම සොයන්න. ඔන්න හොඳ ගැටලුවක්. විදුලි උපකරණය ගෙන්වීමේදී අය කරන බදු ප්‍රතිශතය 30%කි. එතකොට රුපියල් 100ක් වටින භාණ්ඩයක් ගෙන්නනකොට 130ක් බද්ද ගන්න. එතකොට බදු ගෙව්වට පස්සේ මිල වටින යන්නේ 100ක් වටින එකක් 130ක් ගත්තම 130ක් වටිනවා. එතකොට වටිනාකම රුපියල් 30කින් වැඩි වෙනවා. රුපියල් 100ක් කියලා තර්ක කරොත් මං ගෙන්නන භාණ්ඩය රජය විසින් 130ක තීරු බද්දක් ගන්නවා. එතකොට භාණ්ඩය තීරු බදු ගෙව්වට පස්සේ වටිනාකම 130ක් වෙනවා. අන්න එහෙම කතාවක් තමයි මේ කියන්නේ. එතකොට මෝටර රථය විදුලි උපකරණයක් ගෙන්වීමේදී අය කරන ලද බදු ප්‍රතිශතය 30%කි. බදු ගෙවීමෙන් පසු එහි වටිනාකම රුපියල් 10,400කි. බදු ගෙවීමට පෙර එහි වටිනාකම සොයන්න. right. මං ඔන්න ඉතින් පොඩි ලේසි ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. කෙටි ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියනවා වගේ ගැටලුවක් නේ මේක. මෙහෙම දැන් ලියලා හදන්න තේරෙන නිසා පොඩි පහසු ක්‍රමයකට යන්න හදන්න. තර්ක කරන්න හදන්න. ගණිතය කියන්නේ තර්කානුකූල විෂයක් නේ. ඔන්න පොඩ්ඩක් තර්ක කරලා යන්න. හොඳට බලාගන්න. මම මෙතන තර්ක කරනවා තීරු බදු ගෙවීමට පෙර මිල. තීරු බදු ගෙවීමට පෙර මිල. හරියට ලියාගන්න මේ පැත්තේ. තීරු බදු ගෙවීමට පෙර මිල. මෙතන තර්ක කරනවා පසු මිල. තීරු බදු ගෙවීමට පෙර මිල තීරු බදු ගෙවීමට පසු මිල කියලා තර්ක කරනවා. මොන බලාගන්න. තීරු බදු ගෙවීමට පෙර මිල 100 නොවේ. 100 කියලා තර්ක කරනවා. තීරු බදු ගෙවීමට පෙර මිල 100 නොවේ. හැබැයි මම 100 කියලා තර්ක කරනවා. 100 කියලා තර්ක කරොත් මේ 100ක් වටින භාණ්ඩයට 130ක තීරු ගාස්තුවක් ගන්නවා. අය කරන ප්‍රතිශතය නෙමෙයි. ප්‍රතිශතය. 100ක් වටින භාණ්ඩයකින් 130ක් අය කරනවා නම් පසු මිල වෙන්න ඕනේ 130ක්. ඇයි 130 එකතු වෙන්න එපා? මේ පසු මිල එන්නේ පුතේ වටිනාකමට එකතු වෙන්න ඕන 30. වටිනාකම රුපියල් 100 නොවේ 100 කියලා තර්ක කරා. 100 කියලා තර්ක කරොත් 130ක ප්‍රතිශතයක් අය කරාම පසු මිල වෙනවා 130ක්. ඒ කියන්නේ මේ පෙර මිලට ප්‍රතිශතය එකතු කර. right. නමුත් මේ භාණ්ඩය සඳහා තීරු බදු ගෙව්වට පසු වටිනාකම දීලා තියෙනවා 10,400. තීරු බදු ගෙවීමට පසු වටිනාකම දීලා තියෙනවා 10,400. එහෙනම් මට ඕන තීරු බදු ගෙවීමට පෙර මිල. ආපස්සට එනවා. අපි හිතමු ඒක x කියලා. ඔව්. අංක ගණිතේ බීජ ගණිතේ පැත්තට ගියා. ඔන්න බලන්න තර්ක කර හැටි. පහසුයි. තීරු බදු ගෙවීමට පෙර මිල ඕනෑම ප්‍රතිශත ගාණක් මේ විදිහට හදන්න පුළුවන්. තීරු බදු ගෙවීමට පෙර මිල 100 නොවේ. 100 කියලා තර්ක කරොත් 130ක තීරු බද්දක් අය ප්‍රතිශතයක් අය කරාට පස්සේ එහි වටිනාකම 130 වෙනවා. නමුත් ගාණි දීලා තියෙනවා තීරු බදු ගෙව්වට පසු මිල දීලා තියෙනවා 10,400.
අපෙන් අහනෝ තීරුබදු ගෙවීමට පෙරමිල. එහෙනම් පෙරමිල හොයාගන්න මම කරන්නේ මේ පෙරමිල දන්නේ නේ x කියලා හිතුවා. නැත්තම් ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්න. ඒතර තීරුබදු ගෙවීමට පෙරමිලනේ මට හොයාගන්න ඕන. එහෙනම් මං x හොයාගන්න මෙන්න මෙහෙම වැඩක් කරනවා. මොකද්ද මේ x හොයාගන්න කරන්නේ? 10400 130න් බෙදා 130න් බෙදා 100ගෙන් ගුණ කරනවා. අන්න එතකොට තීරුබදු ගෙවීමට පෙරමිල එනවා. මේ x තියෙන පැත්තෙන් අනිවාර්යයෙන්ම ගුණ වෙන්න ඕන ලවයට එන්න ඕන. x නේ දන්නේ නැත්තේ. x නේ හොයන්න යන්නේ. තීරුබදු ගෙවීමට පෙරමිලනේ හොයන්නේ. එහෙනම් x හොයාගන්න අනිවාර්යෙන් මේ 100ගෙන් ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ ලවයට එන්න. මේ දෙන්න දන්න ඕනේ. මේ දෙන්න දන්නෝ. 130ක් ගත්තයි කියන්නේ 10400ක් අරගෙන. එහෙනම් 10400 130න් බෙදෙන්නම ඕන. මේ දෙන්න දන්න දෙන්නනේ. 10400 130න් බෙදා තීරුබදු ගෙවීමට පෙරමිල x හොයාගන්න 100න් ගුණ කරනවා. ඔන්න සුළු කරලා බලන්න. පට්ට ගාලා එනවා. මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා. අනිවාර්යෙන් 104ට 13 ඇති. එහෙම තියෙන්න තමයි දෙන්නේ. 104ට බලන්න පුතේ 13 ඒවා. මෙතන තියෙන්නේ 4නේ. මේ 3 කාගෙන් ගුණ කරොත්ද බලන්න 4ක් ලබා ගන්න පුළුවන්. මෙතන තියෙන අවසාන ඉලක්කම 7. මේ බිඳුව තියෙන්නේ මෙතන 7. එතකොට 4ක් නේ ගන්න වෙන්නේ. 104ටනේ අපි බලන්නේ. එතකොට අවසාන ඉලක්කම 104 තියෙන්නේ 4. මෙතන තියෙන්නේ 13නේ. එතකොට අවසාන ඉලක්කම තියෙන්නේ එක ස්ථානයේ 3. එතකොට 4 ලබා ගන්න නම් 3 කීයෙන්ද බලන්න ගුණ කරන්නේ. ඔන්න මට කියනවා ඇහෙනවා එක්කෙනෙක් 8න් ගුණ කරන්නේ කියලා. එතකොට එනවලු අවසානට 4. එක එක ස්ථානයට 4. 8 වරක් 3 කෝ 24යි. ඔය ආවේ 24න් 4 දෙකක් ඉතිරි 8 වරක් එක 8යි 2යි 10යි. ආන්න වැඩේ හරි. එතකොට මෙයාගේ එක ස්ථානේ 104ටනේ අපි වැළුවේ පුතේ මෙන්න මේ කෑල්ලට වැළුවේ. බිඳුවක් තියෙනවා අතන අමතක කරන්න එපා. මේ එක ස්ථාන 104ට බලන එකනේ එක ස්ථානේ 4 තියෙන්නේ. මෙතන තියෙන එක ස්ථානේ 3. එහෙනම් 3 4 මෙතෙන්ට 4 ලබා ගන්න නම් අනිවාර්යෙන් 8න් ගුණ කරන්න. 8 වරක් 3 24න් 4 දෙකක් ඉතිරි 8 වරක් එක 8යි 2යි 10යි. ඔන්න ක්‍රමේ 13ට 13 1යි 104ට 13 8යි 1040ට 13 80යි. 104ට 8 නම් 1080ට 1040ට 13 80යි. 80 ඒවා 100ක්. 100 බිඳු දෙක දාගන්න. 80 බිඳුව දාගන්න. එක් වරක් 8 8. එහෙනම් තීරු ගාස්තු ගෙවීමට පෙරමිල තමයි මං හෙව්වේ. ඔන්න රුපියල් 8000යි. x කියලා ගත්තේ කවුද කියලා කියන්න ඕන මෙතන. උඩින් කියලා තියෙනවා. මෙතන අපි x කියලා අරන් තියෙන්නේ තීරු ගාස්තු ගෙවීමට පෙරමිල. පෙරමිල තීරු ගාස්තු ගෙවීමට පෙරමිල. ඒක තමයි x 8000යි. ඔන්න පහසු මගක් කියලා දුන්නා. තර්ක කළා යන 100ත් එක්ක.